අන්තිමට කතා කළේ වේගය ගැන. ඊට පස්සේ ඊට කලින් අපි කතා කළා දෛශික සම්බන්ධව දෛශික දෙකක සංප්‍රයුක්තය ගන්න විදිහක්. දෛශික ත්‍රිකෝණ ආශ්‍රිතව අපි කතා කළා. අපි දෛශික සම්බන්ධ මං කිව්වා තව පිටු 4ක් ත්‍රිඩ තියලා යන් කියලා ඉස්සරහට. නැත්නම් අලුත් පොතක අනිත් පාඩම වේගය ප්‍රවේගය ගැන කතා කරා. ඒ ටික ලියන්න කියලා කිව්වා. හරි එහෙනම් අපි බලමු නැවත යන් අපි දෛශික කියන තැනට පොඩ්ඩක්. ඒකේ දෛශික ත්‍රිකෝණ ප්‍රමේය කියන තැනින් අපි නවත්තලා තියෙන්නේ. ඒකෙදි අපි කොහොමද නම් කරගත්තේ දෛශිකය ත්‍රිකෝණයක අපි ලකුණු කළොත් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක අනුරූප පාද මෙන්න මේ වගේ බලන්න මෙන්න මේ වගේ ගත්තොත් පාදයක් ළඟ ළඟ තියෙන පාද දෙකක් අපි අරගෙන මෙන්න මේ විදිහට අපි දෛශිකයක් තියාගත්තොත් මේක අපි හිතමුකෝ අංශක 30ක් කියලා කෝණේ මේ වගේ කෝණකින් තියලා ඉවර වෙලා අපිට පුළුවන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය ලබා ගන්න. කොහොමද ඒක ලබා ගන්න? හිතුවත් අපි එක දෛශිකයක් මෙන්න මෙහෙම තියෙනවා. අනිත් දෛශිකය මෙන්න මෙහෙම තියෙනවා කියලා. අපිට මේක ඊතල හිස කියලා හිතන්න. මේ ඊතල හිසෙන් දැක්වෙන දිශාවට තමයි මේ දෛශිකය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙයාගේ සංප්‍රයුක්ත දෛශිකය කියන්නේ කොහොමද ලැබෙන්නේ? මේ දිශාවට ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් ඒකේ ඇන්ගල් වෙනස් කරලා ගමු. මෙන්න මෙහෙම ගමු. මෙන්න මෙහෙම දෛශික දෙකක් තියෙනවා. ඉතින් ඔය දෙන්නගේ සංප්‍රයුක්තය මේක අංශක අපි ගමු. අංශක 60ක් වගේ කියලා. අංශක 60කින්. 60කට පොඩ්ඩක් වැඩි කමන්නේ. 60ක් වගේ කියලා හිතමු නේ. ඉතින් මේ වගේ දෛශික දෙකක් තියෙනවා නම් මම කිව්වා. මෙන්න මේ වගේ තුන්වෙනි දෛශිකයකින් අපිට පුළුවන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය ලබා ගන්න. මෙන්න මේ විදිහට තුන්වෙනි දෛශිකය. මම කිව්වා මේ දෛශික දෙකෙන්ම කරන කාර්ය කරන තනි එක්කෙනා තමයි මෙන්න මේ දෛශිකය. මේ රතු පාට දෛශික දෙකෙන්ම කරන කාර්ය තනියම කරන එක්කෙනා තමයි මෙන්න මේ දෛශිකය. එතකොට ඇත්තටම අපි මොකක් හරි වස්තුවක් මත මෙන්න මේ විදිහට බල දෙකක් යෙදුවොත් මම ළඟ තියෙනවා මෙන්න මේ පෙට්ටිය. මම මේ පෙට්ටිය මත මේ විදිහට බල දෙකක් යොදනවා. මේ පෙට්ටිය මත යෙදුවා බල දෙකක් දිශා දෙකකින්. මොකද වෙන්නේ? මම කිව්වා මේ වගේ අවස්ථාවක ඒ දෙන්නගෙම මෙයා තල්ලු කරන හදන දිශාවටත් නෙමෙයි මෙයා තල්ලු කරන හදන දිශාවටත් නෙමෙයි. අවසානයේදී මේ පෙට්ටිය චලනය වෙන්නේ අපි දෙන්නම හිටපු නැති මෙන්න මේ වගේ දිශාවකට. මෙන්න මේ වගේ ඉස්සරහා දිශාවකට තමයි මෙතනදී මේ පෙට්ටිය තල්ලු වෙන්නේ. මෙහෙම බල දෙකක් යොදනවා. යොදලා ඉවර වෙලා අපි මෙයාගෙන් යම්කිසි වැඩ ගන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ දෙන්නම හිතපු දිශාවක් නෙමෙයි වෙනත් දිශාවකට තමයි මෙතෙන්දී බලයන් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඊළඟට කතා කරන්න ඕනේ. දැන් මේක අපි මෙහෙම වෙනවා කියලා දැක්කා. ඉතින් දෛශික දෙකක සංප්‍රයුක්තය අපි එන දිශාව දැනගත්තට මේකට අගය හොයන හැටි අපි තාම දන්නේ නැහැ. ඒක ගන්න අපි සූත්‍රයක් ගොඩනගා ගන්නවා. ඔය දෛශික දෙක ඇසුරෙන්. දෛශික දෙකක් හෝ කීපයක් ඇසුරෙන් අපිට සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන්. නමුත් දෛශික ත්‍රිකෝණ ප්‍රමේයදී අපි කතා කරන්නේ දෛශික දෙකක් ඇසුරෙන් කොහොමද සංප්‍රයුක්ත දෛශිකය ලබා ගන්න කියන එක. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙක නිර්මාණය කරගන්න පුළුවන්. ත්‍රිකෝණයේ පාද වලින් නිර්මාණය කරගන්න පුළුවන් මේ දෛශික. අපි ගත්තොත් මෙන්න මෙයා A B කියලා. මේ පැත්තට යොමු වෙනවා AB දෛශිකය. ඊට පස්සේ අපි දෙවෙනි දෛශිකය මාක් කරගන්නවා. එතනින් පටන් අරන් මෙන්න මේ පැත්තට. අපි මේක මාක් කරගමු වඩා හොඳයි AB නැතුව. O කියලා ගමු මූලයට. මම ගන්නවා මෙයා A කියලා. ඊට පස්සේ මම දෙවෙනි දෛශිකේ මාක් කරගන්නවා. එතන ඉඳන් මෙතෙන්ට. ඔන්න ඔය විදියට.
දැන් මෙයාගේ මම සම්ප්‍රයුක්තය ගන්න යන්නේ. අපි දන්නවා සම්ප්‍රයුක්තය එන්න ඕනේ මෙන්න මේ දිශාවට කියලා. මේ කෝණය මම දාගන්නම් θ කියලා. මම ওই කෝණේ දාගත්තා θ කියලා. ඒ කියන්නේ ඇත්තටම දෛශික දෙක මෙහෙම තිබුණේ. එක දෛශිකයක් තිබුණා මෙන්න මේ අතර ක්‍රියාත්මක වෙච්ච දෛශිකයක් තිබුණා. OA මේක මං සිම්පල් P දෛශිකය කියලා මාක් කරගන්න. සිම්පල් P දෛශිකය. ඊට පස්සේ මං ගාව තිබුණා තව දෛශිකයක්. මෙහෙම θ කෝණිකේ ආනතව මේ දෛශිකය මම මාක් කරගන්නවා Q දෛශිකය කියලා. සිම්පල් Q දෛශිකය කියලා. ඔන්න ඔය විදිහට මම දෛශික දෙක දක්ව ගන්නවා. දක්වගෙන ඉවර වෙලා මම හොයන්න යන්නේ මෙයාගේ සම්ප්‍රයුක්ත දෛශිකයේ අගය කීයද කියලා. සම්ප්‍රයුක්ත දෛශිකයේ අගය කීයද කියලා. හරි. ඉතින් මේ වගේ දෛශික දෙක මම කිව්වා එක පසුපස එක මාක් වෙන්න ඕනේ. එතකොට සම්ප්‍රයුක්ත දෛශිකය ඔන්න ඔය විදිහට පිහිටනවා. ඉතින් සම්ප්‍රයුක්ත දෛශිකය කියන එක්කෙනාගේ මහ පැත්තට ඒ කියන්නේ මේ ඊතලයේ ඔළුව තියෙන පැත්තට සෙට් වෙන්නේ මේ ඊතල හෙඩ්ස් වල මේ ඊතල වල ඔළු. ඒ වගේම අර දෛශිකයේ මෙහෙම මේ වගේ ඊතලයේ කට ඇරිච්ච පැත්තට මෙයාගේ කට ඇරිච්ච පැත්ත සෙට් වෙනවා. ඉතින් ඕක හුඟක් වැදගත් වෙනවා ඔයගොල්ලෝ මෙතෙන්ටත් වඩා මේක වැදගත් වෙන්නේ කම්බයින් මැත්ස් වල දෛශික ගැන කතා කරද්දී ওই දිශාව හරියට හොයාගන්න ඕනේ. ෆිසික්ස් වලටත් ගොඩක් වැදගත්. ඉතින් මේක හරියට මතක තියාගන්න තුඩට තුඩ විදිහටත් මහ පැත්ත විදිහටත් කියන අදහස මත ඕගලන්ට මේක බොහොම පහසුවෙන් ගන්න පුළුවන් වෙයි. මම මේකේ සම්ප්‍රයුක්ත දෛශිකය මාක් කරගන්නම් R කියලා. මේ දෛශිකය මම දාගන්නවා P දෛශිකය. මේ දෛශිකය මම දාගන්නවා Q දෛශිකය. දැන් මට අවශ්‍ය R ගේ අගය හොයන්න. දැන් මම මේක අපි දන්න sin cos සම්බන්ධය යොදාගනිමි. දන්න sin cos සම්බන්ධය යොදාගනිමින් මෙයාට සම්බන්ධයක් ගොඩනගන්න. මෙතන AB දෛශිකය තියෙනවා. මම මෙහෙම ලම්බයක් ගහලා ඉවර වෙලා මෙතන OA දික් කරනවා. දික් කරලා මෙතෙන්ට B ලක්ෂයේ ඉඳලා ලම්බයක් ගහලා මම එක කැපිටල් M කියලා මාක් කරගන්න. දැන් මට ඔන්න ඔය විදිහක ඇවිල්ලා ඉන්නවා. මම දන්නවා පයිතගරස් සම්බන්ධය. මම එයත් යොදාගෙන මේ සෙට් එකත් යොදාගෙන විශේෂ දෙයක් කරන්න යන්නේ. මොකක්ද ඒ විශේෂ දේ? මම හොයන්න යන්නේ මේ R ගේ අගය. කැපිටල් R ගේ අගය. ඒක හොයන්න යන්නේ කොහොමද? මට අවශ්‍යයි OM දිග BM දිග ඒ දිගවල් දෙක දන්නවා නම් R ගේ දිග සඳහා සම්බන්ධතාවයක් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් දිග විතරක් දැනගත්තට ඒ කියන්නේ විශාලත්වය විතරක් දැනගත්තට වැඩක් නැහැ. අපිට තව අවශ්‍යයි දිශාව කියන එකත්. අපි ඒකත් පස්සේ හොයමු. ඉස්සෙල්ලාම අපි බලමු මේ දෛශිකයේ විශාලත්වය කොහොමද හොයන්නේ කියලා. අර දෛශිකයේ විශාලත්වය අපිට ඒක දක්වන්න ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය ඇසුරේ. මම මේක දාගන්නම් OB වර්ගය. මෙතන දෛශික වර්ගයක් නෙමෙයි අත්‍තරම විශාලත්ව වර්ගයක් ගැන කතා කරන්නේ. OB වර්ගය සමානයි OM වර්ග ධන BM වර්ග. අපිට ඔන්න ඔය විදිහේ සම්බන්ධයක් එනවා. මෙතන OB වර්ග කියලා කියන්නේ කවුද? මෙන්න මේ දිගේ වර්ගය කියන්නේ සම්ප්‍රයුක්ත දෛශිකයේ අදාළ දිගෙහි වර්ගය. ඒක සමාන වෙනවා OM කියලා කියන්නේ කවුද? මෙන්න මේ දිගට මෙන්න මේ කොටස එකතු වෙන්න ඕනේ. BM කියලා කියන්නේ කවුද? මෙන්න මේ සම්මුඛ පාදය. ඉතින් OM කියන එක අපි ගමු. OM කියන එකට එන දිග අපි ගනිත් OA කියලා එකක් එනවා. මෙතෙන්දී අපිට ගත්ත හැකි OA කියන එක්කෙනාගේ දිග අපි දන්නවා P කියලා. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා Q කියලා දෛශිකයා. එහෙනම් එයාගේ දිග අපිට ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට හරවලා මේ කෑල්ල පහළට නමා ගන්නවා කොස් අගය ගන්නවා මේ Q ගේ කොස් අගය ගන්නවා. එහෙනම් මට එනවා P ධන Q cos θ.
ඇත්තටම කිව්වොත් මම මෙතනදි ගන්නේ දෛශික වල අගයන් පමණයි. ඒ නිසා තමයි මම මෙතන මේ දෛශික ලකුණ ඇත්තටම දැම්මේ නැත්තේ. හරි. ඉතින් මම ඔහොම ගත්තා P ධන Q cos theta කියලා. ඒකේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය ධන මෙන්න මේ bm කියලා කියන්නේ කවුද? bm වර්ග වෙන්නේ q ගේ sin theta අගය. q ගේ sin theta අගය. sin theta අගය මෙන්න මෙයාගේ වර්ගය. මේ OB වර්ගය කියලා කියන්නේ r දෛශිකය. r දෛශිකයේ වර්ගය කියන එකේ මම ගන්න r අගය විතරයි. ඒ කියන්නේ විශාලත්වය විතරයි මම දාන්නේ මෙතන r වර්ගය. r වර්ග සමානයි p ධන q cos theta ධන q sin theta. දැන් මම මේක වර්ගය සුළු කරනවා p වර්ග ධන 2pq cos theta ධන q වර්ග cos වර්ග theta ධන q වර්ග sin වර්ග theta. ඔන්න ඉතින් සම්බන්ධතාවයක් ලැබෙනවා. මම එදා කතා කළා cos වර්ග theta ධන sin වර්ග theta සමානයි 1යි කියලා සම්බන්ධයක් ගන්න පුළුවන් කියලා. අන්න එහෙනම් එකක් මෙතෙන්ට යොදා ගමු. මම ගන්නම් r වර්ග සමානයි p වර්ග ධන 2pq cos theta ධන මෙතන q වර්ගයක් එළියට ගන්න. අරගෙන ඉවරලා මම ලියන්නම් cos වර්ග theta ධන cos වර්ග theta ධන sin වර්ග theta. ඔන්න ඔය විදිහට මම වරහන වහ ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා ඇති එතන ඇතුලේ cos වර්ග theta ධන sin වර්ග theta කියනවා. එහෙනම් ඒක එකක් වෙන්න ඕනේ. ඒක එකක් වෙනවා කියන්නේ මේ කොටස එකයි. එහෙනම් මට ලැබෙනවා r වර්ග සමානයි p වර්ග ධන q වර්ග ධන 2pq. ඔන්න ඔය විදිහට මට ලැබෙනවා සම්බන්ධතාවය. එහෙනම් r සමානයි p වර්ග ධන q වර්ග 2pq cos theta. එන්න මෙයාගේ වර්ගමූලය. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා මෙයාගේ විශාලත්වය විතරක් ගත්තට වැඩක් නැහැ. දෛශිකයක් නම් අපිට දිශාව හොයන්නත් ඕනේ. ඉතින් මම මේ දිශාව මාක් කරගන්නම් මෙයාගේ සංප්‍රයුක්ත දෛශිකයේ දිශාව. ඒක මම ඇල්ෆා කියලා දාගන්නවා. ඔයාලා දන්නවා tan සම්බන්ධතාවය මොකද්ද tan? මෙයා බෙදීම මෙයා. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. tan alpha. tan alpha සමානයි සම්මුඛ පාදයේ bm බෙදීම බද්ධ පාදයේ om වෙනවා. bm කියලා කියන්නේ කවුද? q ගේ sin සංරචකය q sin theta. මේක බෙදීම om කියලා කියන්නේ කවුද? නැවතත් මෙන්න මේ දිග p ධන q cos theta. p ධන q cos theta. ඉතින් මෙන්න මෙතනින් අපිට ගත්ත හැකි tan alpha සමාන q sin theta බෙදීම p ධන q cos theta. ඉතින් මේකෙන් මට alpha කියන එක උක්ත කරගත්ත හැකි alpha සමානයි tan inverse q sin theta p ධන q cos theta කියලා. ඔන්න ඔය විදිහට මට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. tan inverse කියන කතන්දරය ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න යන්න එපා. ඒක නිකන් දාගෙන තියාගන්න. ෆිසික්ස් කරන ළමයි විදිහට කම්බයින් කරන අය නම් දැනගන්න ඕනේ. tan inverse කියලා කියන එකේ අදහස මේ ඇල්ෆා කෝණයේ අගය මොකද්ද? tan ගෙන් පෙන්නන ඇල්ෆා ගේ අගය මොකද්ද? ඒක ගත්තාම අපිට අංශක වලින් උත්තරේ එනවා. දැන් නැත්තම් tan alpha කියලා ගත්තාම එන්නේ මොකක් හරි අගයක්. alpha කියන එක කෙනාගෙන් කියන්නේ කෝණයක්. ඒ කෝණය කියන එකේ අගය කෝණයේ අගය අපිට කෙලින්ම ගන්න නම් tan inverse කියන එක ලබා ගන්න ඕනේ. නැත්නම් අපි දන්න සම්මත tan අගයන් ටික විතරයි අපි දන්නේ. ඉතින් tan එක බල්ලි වෙලා tan inverse අපිට හොයන්න වෙනවා. එහෙම නැත්නම් sin inverse tan inverse ඔය සිද්ධි ටික ඔයගලන්ට ඉස්සරහටත් කෙරෙනවා. ඉතින් මෙතන alpha
කියන්නේ කවුද එතකොට tan inverse එනවා මෙතෙන්ට q sin theta e ධන q cos theta කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරි. මේක දාගමු. මේක ඉතින් ලොකු දෙයක් නැහැ. දාගෙන චුටි ගණන් දෙකක් තුනක් හදමු මේකේ. දාගන්න. නැවත කියන්නම් ගාන p හා q නිව්ටන් 10ක් සහ නිව්ටන් 20ක් වෙන බල දෙකක් එකිනෙකට අංශක 30 කාණතයකින් පවත්වාගෙන ඇත. මෙහි p බලය x අක්ෂය මත පිහිටා ඇත. p හා q බලවල සංප්‍රයුක්ත බලය සොයන්න. මෙහි සංප්‍රයුක්ත බලය x අක්ෂය සමග සාධන කෝණයද ගණනය කරන්න. මං කියන්න හැදුවේ මෙතන x අක්ෂය කියලා අපි සලකන්නේ මෙන්න මෙහෙම අපි ගත්තොත් සංඛ්‍යා රේඛාව. මෙන්න මේ පැත්ත x අක්ෂය, මේ පැත්ත y. කාඩ්සියන් කණ්ඩාංක තලයේ ගත්තොත් මේ පැත්ත x අක්ෂය, මේ පැත්ත y අක්ෂය, මේ පැත්තේ අගයන් ධනයි, මේ පැත්තේ අගයන් ඍණයි කියලා තමයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. ඒ අදහස පොඩ්ඩක් තියාගෙන මේක හදන්න. සරල වැඩ. කොහොමද හදන්නේ? අපි දැන් ගත්ත සම්බන්ධය නිකන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ආයේ අවශ්‍ය නම් ඉතින් කැමති නම් විභේදනය කරලා ගන්න ප්‍රශ්නයක් නැහැ. r සමානයි සංප්‍රයුක්ත දෛශිකය වෙනවා r සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ ගේ වර්ගමූලය. මේක සුළු කරද්දී අපිට එන්නේ 10 වර්ගය ධන 20 වර්ගය ධන 10 දෙවරක් 10 වතාවක් 20 cos θ cos θ 10 වර්ගය ධන 20 වර්ගය ධන දෙවතාවක් 10 වතාවක් 20 වතාවක් cos 30. හරි. මේක මම කියලා තියෙනවා දෙන්න අතර කෝණය අංශක 30යි කියලා. ඒ දෙන්න කියන්නේ පළවෙනි කෙනා අපි x අක්ෂය දිගේ මාක් කරගත්තොත් අරය ඊට අංශක 30ක් වාමාවර්තව මයින කෝණ තමයි අපි සම්මුත කෝණ විදිහට සලකන්නේ. එහෙමනම් අපිට ගත්ත හැකි දෙවරක් 10 වතාවක් 20යි cos 30. මේක අපිට ලැබෙනවා යාගේ වර්ගමූලය ගන්න ඕනේ. 10 වරක් 10 100යි 20 වරක් 20 400යි ඊපස් වෙනවා දෙවරක් 10 වතාවක් 20 දෙවරක් 10 20 20 වරක් 20 400යි cos 30 කියන්නේ cos 30යි කියන්නේ මූල 3 බෙදීම දෙකයි මතක ඇති කියලා හිතනවා වගේ යන. අන්න ඔකේ වර්ගමූලය වෙනවා. මෙතෙන්ට එනවා එකෙන් දෙකට කැපෙනවා 1යි 200යි මූල 3 කියන්නේ 1.73යි 2යි 100යි 400යි කියන්නේ 500යි මූල 3 අගය හොයාගන්න ඔයගොල්ලෝ ලඝු බලන්න මූල 3 අගය ලඝු පොතෙන් බලන්න. කොහොමද බලන්නේ? ලඝු නම් මම හිතනවා මතක ඇති කියලා. ඒක ලඝු වල ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ලඝු බැලීම සම්බන්ධයෙන් chat එකේ හරි දාන්න. ප්‍රශ්න තියාගෙන හදන්න යන්න එපා. මොකද තාම calculators use කරන්න දෙනවද කියලා කොහෙවත් කියලා නැහැ ඒ ලෙවල් විභාගෙට maths කරන අයට. ඒ නිසා කොහොමද චූටි චූටි අගයන් මූල 2 මූල 3 වගේ අගයන් ඔයගොල්ලෝ මතක තියාගන්න එක වඩා හොඳයි. අගයන් දෙකක් තුනක් මතක තියාගන්න. මූල 3 මූල 2 ඒ ඇති ඒ දේ මතක තියාගන්න ලඝු බල්ලි ඉවරෙලා.
එක මූල 3ට නම් එන්නේ 1.732. මූල 3 කියන්නේ 3 වර්ගමූලය. 100යි 400යි 500යි ධන 200 වතාවක් මූල 3. මම 1.732යි 2යි 200 වැඩි කරන්න 1.732. ඉතින් මේක 100ෙන් වැඩි කරමු අපි 173.2 කියලා එනවා. ඊට පස්සේ අපි 2කින් වැඩි කරනවා. 2 වරක් 2 4යි. 3 වරක් 2 6 1 7යි. 4 2 14යි 15යි 1යි. 2 වරක් 2යි 3යි. 357යි. 357යි. 0.4යි. මෙන්න මෙයාගේ වර්ගමූලය. මෙයාගේ වර්ගමූලය ගනිද්දී අපිට එනවා 357.4යි 500 ගේ 857යි 0.4 වර්ගමූලය. ඔකේ අගය සුළු කරලා ගන්න. මොකක්ද ලඝු සුළු කිරීමක් කරලා උත්තරයකට යන්න. 29.281 මේක ආවද දන්නේ නැහැ. 29.281. 1යි 8යි 1යි 3 තියෙන එක 2යි කියලා නවත්තනවා මම. ඔන්න ඔහොම අගයක් තමයි ලැබෙන්නේ. P10යි Q20යි ඒ දෙන්නගේ සම්ප්‍රයුක්ත දෛශිකයේ 29.2යි 8යි 1යි. හරි. ඔන්න ඔය විදිහට අපිට ලැබෙන උත්තර. දැන් මෙයාගේ අපි හොයන්න අවශ්‍යයි. මේක දීර්ඝ බෙදීම් ක්‍රමයටත් ගන්න හැටි ඔයගොල්ලෝ දන්නවා ඇති. 857.4 වර්ගමූල හොයන දීර්ඝ බෙදීම් ක්‍රමයට පොඩි කාලේ කරනවා. ඊට පස්සේ අපි ගමු මෙයාගේ කෝණය ඇල්ෆා tan ඇල්ෆා. tan ඇල්ෆා සමානයි කොහොමද එන්නේ? q sin theta q sin theta p ධන q cos theta නේද අපිට ආවේ සම්බන්ධතාවය. q sin theta p ධන q cos theta. q sin theta p ධන q cos theta මොකක්ද දෙන්නේ? p ගේ q ගේ 20යි sin theta කියන්නේ භාගයයි. p ගේ අපි දන්නවා 10යි කියලා 20 වතා cos 30 එනේ මූල 3 බෙදීම 2. ඔය විදිහට එනවා අපිට අගයන් උඩ 10යි මේ දෙකෙන් කැපෙනවා යටට එනවා 10ට උඩ යට දෙකම කපන්න පුළුවන්. එහෙමනම් මම 10ක් පිටතට ගන්නවා. නේ 10 පිටතට ගත්තාම 10 වතාවක් 1යි 1 ධන මෙතන දෙවරක් මූල 3 බෙදීම 2ක් කියලා එනවා. දෙවරක් මූල 3 බෙදීම 2 මේ 10ට 10 කැපෙනවා 2ට 2 කැපෙනවා. මේකේ අගේ 1.73යි 2යි. මේකේ අගේ 1යි ඒ දෙක එකතු කළාම 2.73යි 2යි. 1 යට 2.73යි. ඒක තමයි tan alpha වෙන්නේ. 0.3යි 6යි 6යි බිඳුවයි. tan alpha. එහෙනම් alpha සමානයි tan inverse 0.3යි 6යි 6යි බිඳුවයි. ඉතින් මේක tan වගුවට ගිහිල්ලා ඉවර වෙලා tan වගුව ඇසුරෙන් බලන්න ඕනේ මේක යගේ කීයද කියලා. මංගා තියෙන tan වගුව ප්‍රකෘති ටැන්ජන. මේකේ බලන්න ඔය අගේ කොහෙද තියෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති. බලන්න 0.3යි 6යි 6 කොහෙද තියෙන්නේ කියලා. 3යි 6යි 6 3යි 6යි 4 තියෙනවා මෙතන අංශක 20 ෙදි
ඒකට එකතු වෙන්න ඕනේ 6 වෙන්න නම් අංශක මෙතනට තව 20 කෑලි 20ක් එකතු වෙන්න අවශ්‍යයි 3 6 6 වෙන්න. මෙන්න මෙතන 20 තියෙනවා. එහෙනම් මධ්‍යස්ථ අන්තරේ ඔයගලන්ට පේන විදිහ 6ක් කියලා එනවා. එහෙනම් අංශක 20යි අංශක 20යි කලා 6ේදී අංශක 20යි කලා 6ේදී අපිට අවශ්‍ය පිළිතුරට යන්න පුළුවන්. මේ අංශක 20 මෙතන 3 6 4 කලා 6 මෙතන එතන 20ක් එකතු වෙනවා 3 6 6 වෙනවා. අන්න ඒ විදිහට අපිට උත්තරයට යන්න පුළුවන් අංශක 20යි කලා 6ක් කියලා එනවා අගේ. අල්ප සමාන අංශක 20යි කලා 6යි. මේ කලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ඇති. කලා 60ක්. කලා 60ක් අංශක 1යි. විකලා 60ක් කලා 1යි. ඒ විදිහට තමයි යන්නේ. ඒකත් අවශ්‍ය නම් ඔයගොල්ලෝ පොතක කොහේ හරි තැනක දාගන්න දන්නේ නැත්නම්. කලා 60 අංශක කියලා දාද්දී උඩින් බිඳුව දානවා. කලා කියලා දාද්දී උඩින් අර ඉරි කෑල්ල ගහනවා. ඊට පස්සේ ගත්තොත් විකලා 60ක් කලා 1යි. සාමාන්‍ය විකලා කියන එකට සාමාන්‍ය මෙන්න මෙහෙම ඩබල් එක දානවා. විකලා 60ක් කලා 1යි. කලා 60ක් අංශක 1යි. හරි ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අංශක 20කුයි කලා 6කුයි. ඔය විදිහට අපිට අගයල් ලැබුණා. අපි බලමු තව පොඩි ගානක්. මෙන්න මේ වගේ. බලන්න. මේ දෙකම ඔයගලන්ට පේනවා ඇති විශාලත්වයෙන් සමානයි. විශාලත්වයෙන් සමාන මෙන්න මේ විදිහේ දෛශික දෙකක් තියෙනවා. විශාලත්වයෙන් සමාන වෙන ඇති සමානයි කියලා. මේ වගේ දෛශික දෙකක් තියෙනවා. මේ දෛශික දෙක යම්කිසි කෝණ එකෙක් කෝණ වලින් අපිට ගන්න පුළුවන් මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ දෙන්න. ඉතින් මම ඒගොල්ලන්ගේ විවිධ අවස්ථා ටිකකින් ඔයගලන්ට ප්‍රශ්නක් දෙන්න. දැන් මෙයා මෙහෙම තියන්න පුළුවන් මෙහෙම අපිට කැමති විදිහකට මෙයාව එහෙම කරකව ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව අනුව අපිට එතකොට විවිධ ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. අපි බලමු මේක අවස්ථාවක්. හරි. මේක ලියන්න. එක සමාන එක සමාන එක සමාන P එක සමාන අගයක් ඇති P දෛශික දෙකක් P දෛශික දෙකක් P හා Q දෛශික දෙකක් කියලා ගන්න. එක සමාන අගයක් ඇති P හා Q දෛශික දෙකක්. කියන්නේ විශාලත්වයෙන් විතරයි සමාන දෛශික දෙකක්. එකිනෙකට තීටා කෝණයකින් ආනතව එකිනෙකට තීටා කෝණයකින් ආනතව පවතී. ඒවා
මේකේ p සමානයි q. මේ දෛශික ලකුණු නැතුව මම ලියන්නේ විශාලත්වය. හරි. දෛශික කියලා දැම්මොත් අපිට ඒක ඔහම සමානයි කියලා ලියන්න බෑ. හේතුව ඕක කෝණ දෙකකට ක්‍රියාත්මක වෙන අය. හරි මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙනවා කියලා දාගන්න. ඒවා පත ආකාරයට ක්‍රියාත්මක වේ. මෙහි සංප්‍රයුක්ත දෛශිකය q දෛශිකය සමග සාධන කෝණය සොයන්න. මෙහි සංප්‍රයුක්ත දෛශිකය q දෛශිකය සමග සාධන කෝණය සහ එම සංප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය සොයන්න. බලමු. දැන් මේ විදිහට PQ කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් මෙහෙම හිටියට මේක අපේ view එක නෙමෙයිනේ. මේක අපේ view එක නෙමෙයි. අපි ඔක හරිනම් කොහොමද ලකුණු කරගන්න ඕනේ? අනුයාත පාද දෙක ඇසුරෙන්. එකක් පසුපස එකක් සිටින ආකාරයට. එහෙමනම් තුඩවල් ටික එක ෆ්ලෝ එකක ඉන්න ඕනේ. පිටිපස්සේ කෑලි ටික එක ෆ්ලෝ එකක ඉන්න ඕනේ. අන්න එහෙම හරියට අපි අඳගත්තොත් එතකොට සංප්‍රයුක්තය තුඩට තුඩ මහ පැත්ත විදියට සෙට් වෙයි. බලන්න ඔය ඉන්න දෛශිකය මෙහෙම ඉන්නේ. q දෛශිකය p දෛශිකය මෙයා θ. නමුත් මේ p දෛශිකය q දෛශිකය විශාලත්ව සමානයි කියලා මම දීලා තියෙනවා. මෙන්න මෙයා θ. පස්සේ ඔන්න විදිහට අපිට පුළුවන් මෙයා ලකුණු කරගන්න. මම මේක චුට්ටි වෙනස්කමක් කරනවා. මම මෙන්න මෙයාට සමාන්තරව මෙතන රේඛාවක් නිර්මාණය කරනවා. ඔන්න විදිහට සමාන්තර රේඛා නිර්මාණය කරනවා. මේ රේඛාව මෙයාට සමාන්තරයි. හරි. එහෙමනම් මට පුළුවන් මේ දෛශිකය මෙහෙම සමාන්තරව රේඛා නිර්මාණය කළා මේ දිග ප්‍රමාණය මෙතනින් ගත්තොත් අපිට පුළුවන් ඊට සමාන දෛශිකයක් මෙන්න මෙතන හදාගන්න. දැන් එතකොට මොකද්ද වෙන්නේ? මෙයා q මෙන්න මෙයා p දෛශිකය මෙන්න මෙතන අර සමාන්තරව ලකුණු කරගත්ත තැන ඉන්නවා. දැන් ඔන්න අපිට අවශ්‍ය විදිහට ලකුණු උන්නේ. දැන් අවශ්‍ය මොකද්ද? සංප්‍රයුක්තය කියන එක හොයාගන්න. සංප්‍රයුක්තය මම කිව්වා අර කතන්දරේ නැවතත් කියනවා. තුඩවල් තියෙන තුඩට මූණ දෙන්න යන්නේ මහා පැත්ත කියලා කියන්නේ මේ ඊතලේ පිටිපස්ස. මෙන්න මේ පැත්ත. බලන්න. මේ තියෙන තුඩ. මේ පැත්තේ තියෙන තුඩ ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහට යොමු වෙන ආකාරයට. මහා පැත්ත කියලා කියන්නේ මේ ලොකු පැත්ත. හරි. ඔන්න අදහස් හොඳට තේරුම් ගන්න ඕනේ අත්‍තරම දෛශික පාඩමේදී. ඉතින් මෙහෙම සෙට් වෙනවා නම් දැන් කොහොමද මෙයාගේ සංප්‍රයුක්තේ ලකුණු වෙන්නේ? මෙන්න මේ පැත්ත. මෙන්න මේ පැත්ත. ඔන්නෝම එනවා. හරි. මේක අපිට මාක් කරගත්ත හැකි R දෛශිකය කියලා. සංප්‍රයුක්ත දෛශිකය. දැන් මේක අපිට හොයන්න ඕනේ. මම ඇහුවා සංප්‍රයුක්ත දෛශිකයේ Q දෛශිකයත් එක්ක සදන කෝණයත් එක්ක මේක ඇල්පා කියලා දාගමු. ඒක ප්‍රශ්නයක් නෑ. මේගොල්ලෝ කොයි අතර හිටියත් ඉතින් අපිට අවශ්‍ය ගණිත කර්ම කරගෙන ඉවරලා අපේ අවසාන උත්තරේට අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ. හේතුව තමයි මෙයා මෙහෙම හිටියත් ඔය කොයි ලෝකෙ හිටියත් අපිට කරන්න දෙයක් නැහැ. අපි හරියට වාමාවර්ත ඒ දිශාවට අනුව හිතාගෙන වාමාවර්ත දක්ෂිනාවර්ත හරියට හිතාගෙන හරියට විභේදනය කරගත්තොත් අපිට උත්තරේ නිකන් ගොඩ දාගන්න පුළුවන්.
ඉතින් මම පොඩ්ඩක් නිකන් ඔයගලන්ට ෆන්ඩමෙන්ටල් විදිහටම කියන්නම් මේක. මෙන්න මෙහෙම මම පොඩ්ඩක් දික් කර ගන්නවා. බේසික් විදිහට මම මේක කියන්නම්. මෙතනින් දික් කළියලා මම ලම්බයක් ගහ ගන්නවා. කලින් දෙයමයි. ඊට පස්සේ මම මෙයා පහළ විභේදනය කර ගන්නවා. මෙයා මෙහෙට විභේදනය කර ගන්නවා. මේ කෑල්ල තියෙනවා. හරි. දැන් මම මොකද කරන්නේ? ඉතින් x අක්ෂය නිකන් මෙහෙට තියනවා කියලා මම හිතා ගන්නවා. කරන්න. ඒක පහසුම දේ එහෙම තමයි හිතාගන්නේ. ඒක හිතාගැනිල්ලක් විතරයි. ඒක නිවැරදි දෙයක් නෙමෙයි. මම සිතුවිල්ලක් විදියට ගන්නවා. මෙන්න මෙහෙට තමයි ද x අක්ෂය තියෙන්නේ කියලා. ඔන්න x අක්ෂය. එතකොට මෙන්න ඊට ලම්බකව මෙන්න y අක්ෂය. දැන් මම ඉතින් ඔය තලේ ගන්න හදනවා. සරලයි. වැඩේ එතකොට. ඉතින් මේක හදන්න දෙයක්වත් නැහැ. අර සම්බන්ධතාවයම තමයි නැවත එන්නේ. එතකොට මට ගත්ත හැකි මම මේක O කියලා දාගන්නවා. මම මෙතන නම් කරගන්නවා A කියලා. මෙතන B කියලා නම් කරගන්නවා. මෙතන M කියලා නම් කරගන්නවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට මම දන්නවා A දිගක් තියෙන්නේ. නෑ Q. මෙතන Q නේ දීලා තියෙන්නේ. Q. හරි. ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉඳන් මෙතෙන්ට අපිට හොයන්න පුළුවන් cos θ ඇසුරේ. ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් අපි සංකේතාත්මකව වැඩි කොට දාගමු. කොහොමද එන්නේ? මෙයාගේ අගේ අපි දන්නවා Q P දෙන්නම සමානයි. ඒ නිසා මම ඔක්කොම P කින් ගන්නවා. මෙතන අපිට එන්නේ OB වර්ගය සමානයි OM වර්ග ධන BM වර්ග. ඉතින් මෙතන OM කියලා කියන්නේ කවුද? මම කිව්වා P සමාන Q නිසා මම කෙලින්ම P කියලා ගන්නවා. OM වර්ගය කියන්නේ P ධන. එතකොට මේ කොටස ධන මේ කොටස. P ධන P cos θ. යාගේ සම්පූර්ණකේ වර්ගය. BM කියලා කියන්නේ මේ කොටස P sin θ. සම්පූර්ණකේ වර්ගය. මට ලැබෙනවා P වර්ග ධන 2යි P P වතාවක් P cos θ ධන P වර්ග cos වර්ග θ ධන P වර්ග sin වර්ග θ. ඔන්න ඔය විදිහට එනවා. ඉතින් ඊට හන්ද යටින් ලිව්වේ. ඊට පස්සේ මට ලැබෙනවා P වර්ග ධන 2යි P වර්ග P වර්ග cos වර්ග θ ධන P වර්ග sin වර්ග θ කියලා කියන්නේ මොකද්ද? මෙතන 2යි P වර්ග cos θ කියලා එනවා. P වර්ග ධන 2යි P වර්ග cos θ ඊට පස්සේ මෙතන එනවා P වර්ගය. ඉතින් ඒක එළියට ගන්නවා මම P වර්ගයේ sin වර්ග θ ධන cos වර්ග θ නැවත නිර්මාණය වෙනවා. මෙතනින් මට ගත්ත හැකි OB වර්ග සමානයි P වර්ග මෙන්න මෙයාගේ මේක එක වුණාම මෙතනත් වෙනවා P වර්ගයක්. එන්න මෙයා එකයි. ඒ නිසා උතනත් වෙනවා P වර්ගයක්. P වර්ග ධන P වර්ග ධන 2යි P වර්ග cos θ. ඒකෙන් මට එනවා 2යි P වර්ගය ධන 2යි P වර්ගය cos θ. ඉතින් මේකේ 2යි P වර්ගය කියන එක එළියට ගන්න පුළුවන්. එක ධන cos θ කියලා එනවා සම්බන්ධතාවය. මේක OB වර්ගය වෙනවා. එහෙනම් OB සමානයි 2යි P වර්ග එක ධන cos θ ගේ සම්පූර්ණකේ වර්ගමූලය. OB කියන්නේ. එහෙමනම් සම්ප්‍රයුක්තයේ විශාලත්වය අපිට ලැබුණා. සම්ප්‍රයුක්තයේ විශාලත්වය අපිට ලැබුණා. හරි. සම්ප්‍රයුක්තයේ විශාලත්වය අපිට ලැබුණා. දැන් ඕනේ දිශාව. ඇල්ෆා. tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදය P sin θ බෙදීම මෙන්න මේ සමස් දිග සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය OA ධන AM P ධන Q cos θ. ඉතින් මෙතන P Q දෙන්නම සමානයි. ඒ නිසා P sin θ යට P ධන P cos θ වෙනවා. මෙතනින් එළියට ගන්න පුළුවන් P ව
sin theta යට p1 දන cos t. ඉතින් මෙතනින් p ට p කැපෙනවා. ඔය විදිහට මට ලැබෙනවා සම්බන්ධතාවය sin theta යට 1 දන cos theta. alpha සමානයි tan inverse sin theta 1 දන cos theta. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මට දැන් කෝණෙත් දන්නවා විශාලත්වයක් දන්නවා. එහෙනම් මම මාක් කරනවා සම්ප්‍රයුක්ත දෛසිකේ R. මෙන්න මේ අතට alpha R සමානයි ඊයද මෙන්න මෙයාගේ 2p වර්ග 1 දන cos theta ගේ සම්පූර්ණකයේ වර්ග. අලුකෝ ගානක් නෙමෙයි නිකන් හඳුනා